අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ සප්ලිමන්ට් ගැන. අපි ඉස්සල්ලාම බලමු මොකද්ද මේ සප්ලිමන්ට් එකක් කියන්නේ කියලා. පුද්ගලයෙක් තමන්ගේ ගෝල් එකට නැත්නම් තමන්ගේ අරමුණට යෑම සඳහා ආහාර මගින් ලබා ගන්න බැරි තමන්ගේ දෛනික පෝෂණය ආහාර අතිරේකයක් මගින් ලබා ගන්නවා නම් අපි ඒකට කියනවා සප්ලිමන්ට් එකක් කියලා. මේ සප්ලිමන්ට් වර්ග කිහිපයක් තියෙනවා. මාස් ගේනර්ස්, වේ ප්‍රෝටීන්, ක්‍රියේටින්, මල්ටිවිටමින්ස්, තව හෝමෝන් සප්ලිමන්ට් තියෙනවා. අපි මේ වීඩියෝ එකෙන් ඒ හැම සප්ලිමන්ට් එකක් ගැනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි, අපි මුලින්ම බලමු මොකද්ද මේ මාස් ගේන් එකක් කියන්නේ කියලා. මේ මාස් ගේන වල ඉතාමත් අධික කැලරි ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ඉතාමත් අධික කාබෝහයිඩ්‍රේට් සහ සුගර් ප්‍රමාණයක් මේ මාස් ගේන වල අන්තර්ගත වෙනවා. ඒ නිසා මේ මාස් ගේන කියන සප්ලිමන්ට් එක ඔයාලා මං වගේ සාමාන්‍ය පුද්ගලයන්ට ගැලපෙන්නේ නැහැ. මේ මාස් ගේන එක ගොඩක්ම සුදුසු වෙන්නේ ඉතාමත් අධික මහන්සි වෙන වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෝ වගේ පිරිසකට තමයි මේක ගැලපෙන්නේ. දැන් අපි හිතමු උසේන් බෝල්ට් එයාගේ දෛනික කැලරි අවශ්‍යතාවය ඉතාමත් අධික අගයක් ගන්නවා. ඒ කියන්නේ මෙයාගේ ට්‍රේනින් සෙෂන් එකත් එක්ක බලනකොට එයාට ලොකු කැලරි ප්‍රමාණයක් දවසට ඕනේ. එයා මේක ආහාර වලින් ගන්න ගියොත් එහෙම එයාට ට්‍රේනින් කරගන්න කාලය මදි වෙනවා. ඒක ප්‍රැක්ටිකල් දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ වගේ පුද්ගලයෙක්ට මේ මාස් ගේන එකක් මගින් තමන්ගේ කැලරි අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන්. නමුත් සාමාන්‍ය පුද්ගලයෙක් මේ මාස් ගේන එකක් ගත්තොත්, ඔයාලා මම වගේ සාමාන්‍ය පුද්ගලයෙක් මේ මාස් ගේන එකකට ගියොත් මේක දිනපතා පාවිච්චි කරනකොට මේක ගොඩක් දෙනෙක් රෑ නිදා ගන්න කලින් බීලා නිදා ගන්නවා. එතකොට නිදාගත්තට පස්සේ අපි මුකුත් වැඩක් කරන්නේ නැහැ. අපි පැය 8ක් 6ක් නිදා ගන්නවා. එතකොට මේ මාස් ගේන එක බීලා නිදාගත්තාම මේකේ තියෙන කාබෝහයිඩ්‍රේට් සහ සුගර් නිසා ඔයාගේ ලේ වල තියෙන සීනි ප්‍රමාණය ඉතාමත් අධිකව ඉහළ යනවා. එතකොට මේක ඔයා දීර්ඝ කාලීනව භාවිතා කරනකොට ඔයාගේ ලේ වල තියෙන සීනි ප්‍රමාණය ඉහළ ගිහිල්ලා ඔයාව ඩයබටික් රෝගයට ගොදුරු වීමේ දැඩි අවදානමක් තියෙනවා. ඒ නිසා මේ මාස් ගේන කියන්නේ සුදුසු සප්ලිමන්ට් එකක් නෙවෙයි. ඒ වගේම මේකේ මේ හොඳ කාබෝහයිඩ්‍රේට් ඒ වගේ දේවල් නෙවෙයි තියෙන්නේ. මේකේ තියෙන්නේ ගොඩක්ම ආර්ටිෆිෂල් විදියට මේකට දාලා තියෙන දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඒවා ගොඩක් ඇඟට හොඳ නැහැ. මාස් ගේන කියන්නේ ගන්න හොඳ නැති සප්ලිමන්ට් එකක්. අපි බලමු දැන් මේ හයිපර් ගේන් එකේ ලේබල් එක දිහා බැලුවාම මේකේ තියෙනවා මේ ග්‍රෑම් 100කට තියෙනවලු කැලරි 398ක්. මේ කට්ටියගේ සේවින් සයිස් එක තමයි ස්කූප් 4ක් ගන්න ඕනේ. ඒ කියන්නේ ග්‍රෑම් 335ක් ග්‍රෑම් 335ක තියෙනවා කැලරි 1336ක් වගේ අධික කැලරි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේකේ ග්‍රෑම් 100ක හොඳට මේ බලන්න ඔයාලා මේකේ ග්‍රෑම් 100ක තියෙන ප්‍රෝටීන් ග්‍රෑම් 15යි. එතකොට මේකේ තව තියෙනවා ෆැට් ග්‍රෑම් 3යි. ඒ වගේම මේකේ තියෙනවා කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 77ක් තියෙනවා ග්‍රෑම් 100ක. ඒ කියන්නේ මේ හයිපර්ගේන් ග්‍රෑම් 100ක තියෙනවා කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 77ක්. ඒ වගේම තව මේකේ තියෙනවා සෝඩියම්, කැල්සියම්, පොටෑසියම් ඒ වගේ දේවලුත් තියෙනවා. දැන් ඔයාලා හිතලා බලන්න. හරි, අපි මේකේ ලෙවල් එකක් බලමු. මේක ගත්තොත් එහෙම මේ ට්‍රූ මාස් එකේ මේකේ සර්වින් එකකින් හම්බ වෙනවා කැලරි 700ක්. ඒ කියන්නේ ස්කූප් 3ක් තමයි මේ කට්ටියගේ සර්වින් සයිස් එක ග්‍රෑම් 165ක්. ඒ වගේම ඒ ග්‍රෑම් 165 ඇතුලේ තියෙනවා කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 90ක්. ඒ කියන්නේ සාමාන්‍ය ග්‍රෑම් 100ක කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 50ක් වගේ තියෙනවා. එතකොට මේ කට්ටියගේ ග්‍රෑම් 165ක සර්වින් සයිස් එකක ප්‍රෝටීන් ග්‍රෑම් 46යි තියෙන්නේ. ඒ කියන්නේ මේක ග්‍රෑම් 100ක් ගත්තොත් එහෙම ඒකේ තියෙන්නේ ප්‍රෝටීන් ග්‍රෑම් 27ක් වගේ. රයිට්. එතකොට ඔයාලා මේ කල්පනා කරලා බලන්න මේ වගේ ලොකු අගයක් දීලා තමයි අපි ගන්නේ. සෑහෙන ලොකු සල්ලි ප්‍රමාණයක් දීලා තමයි අපි මේවා මිලදී ගන්නෙ. පොඩි ගණන් වලට නෑනේ. එතකොට හිතලා බලන්න හයිපර් ගේන් එකේ ග්‍රෑම් 100කින් ඔයාලට හම්බෙන්නේ ප්‍රෝටීන් ග්‍රෑම් 15යි. ට්‍රූ මාස් එකෙන් හම්බෙන්නේ ප්‍රෝටීන් ග්‍රෑම් 27යි ග්‍රෑම් 100කින්. එතකොට ඔයාලා හිතලා බලන්න චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 100ක ප්‍රෝටීන් කොච්චර තියෙනවද? සාමාන්‍යයෙන්
chicken breast ග්‍රෑම් 100ක protein ග්‍රෑම් 27ක් තියෙනවා. එතකොට ඒ වගේ අපිට හම්බෙන්නේ natural ස්වාභාවික පෝෂණය. ඒ වගේ ශරීරයට අහිතකර දේවල් නැහැ. නමුත් මේ වගේ ශරීරයට අහිතකර කාබෝහයිඩ්‍රේට්, sugar, තව ඒ කට්ටිය ආටිෆිෂල් විදියට දාලා තියෙන ගොඩක් දේවල් තියෙනවා ශරීරයට හොඳ නැති. ඒ නිසා මේ මාස් ගේන කියන්නේ ගන්න හොඳ නැති සප්ලිමන්ට් එකක්. ඊළඟ සප්ලිමන්ට් එක තමයි වේ ප්‍රෝටීන්. මේ වේ ප්‍රෝටීන් එක හදන්නේ කිරි වලින්. කිරි වලින් ප්‍රෝටීන් දෙකක් නිෂ්පාදනය වෙනවා. වේ ප්‍රෝටීන් එක සහ කේසින් කියන ප්‍රෝටීන් එක. කේසින් කියන එක තියෙනවා 80ක් 120ක් වගේ තමයි කිරිවල වේ ප්‍රෝටීන් එක තියෙන්නේ. මේ වේ ප්‍රෝටීන් එක තමයි පවුඩර් එකක් විදියට ඔයාලට පාවිච්චි කරන්න හදලා ඉවලා තියෙන්නේ. එතකොට මේ වේ ප්‍රෝටීන් එකේ කොටස් තුනක් තියෙනවා. වේ ප්‍රෝටීන් කන්සන්ට්‍රේට්, වේ ප්‍රෝටීන් අයිසොලේට් and වේ ප්‍රෝටීන් හයිඩ්‍රොසිලේට් කියලා. ඔයා දිනපතා පාවිච්චි කරන්න ප්‍රෝටීන් එකක් හොයනවා නම් වේ ප්‍රෝටීන් කන්සන්ට්‍රේට් කියන එක තමයි දිනපතා පාවිච්චියට සුදුසු. ඒ වගේම ඔයා වර්ක්අවුට් එකෙන් පස්සේ ප්‍රෝටීන් එකක් පාවිච්චි කරනවා නම් වේ ප්‍රෝටීන් අයිසොලේට් එක හෝ වේ ප්‍රෝටීන් හයිඩ්‍රොසිලේට් කියන එක තෝරගන්න පුළුවන්. ඒ වගේම මේ වේ ප්‍රෝටීන් වලින් ශරීරයට ඉතාමත් යහපත් දේවල්, හොඳ දේවල් ගොඩක් ලැබෙනවා. වර්තමානයේ පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා මේ වේ ප්‍රෝටීන් වලින් පුළුවන්ලු පිළිකා සෛල වලට විරුද්ධව සටන් කරන්න. වේ ප්‍රෝටීන් කියන එක අපි ලබා ගත්තට පස්සේ අපේ ශරීරයට ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේ තව ගොඩක් දේවල් තියෙනවා. ඔයාලා සර්ච් කරලා බලන්න. වේ ප්‍රෝටීන් එකෙන් ශරීරයට හොඳ දේවල් විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේම මේ වේ ප්‍රෝටීන් එක දිය කරනකොට ඔයාලා භාවිතා කරන්න ඕනේ කූල් වතුර, උණු වතුර වල දී කරන්න එපා. එතකොට මේකේ තියෙන ගුණාත්මක භාවය විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම මේ වේ ප්‍රෝටීන් එක සාමාන්‍යයෙන් අනිත් සප්ලිමන්ට් වලට වැඩිය පොඩ්ඩක් ගණන්. ඒ කියන්නේ මේ වගේ තියෙන ගුණාත්මක භාවයෙන් හින්දා තමයි මේවා පොඩ්ඩක් අනිත් සප්ලිමන්ට් වලට වැඩිය ගණන්. ඒ වගේම ඔයාලා මේක පාවිච්චි කරලා මේක ගොඩක් කට්ටිය කියන දෙයක් තමයි මේක වැඩ කරේ නැහැ කියලා. මේක පාවිච්චි කරන්න ඕනේ ඔයාලා කෑමෙන් ප්‍රෝටීන් ප්‍රමාණයක් ගත්තට පස්සේ අපි හිතමුකෝ ඔයාගේ බර කිලෝ 60යි කියලා. කිලෝ 60 වැඩි කරන්න 1.5න්. එතකොට ඔයාලට ලැබෙනවා ඔයාලගේ දෛනික අවශ්‍ය වෙන ප්‍රෝටීන් ප්‍රමාණය. එතකොට ඔයාලා ඒක කෑමෙන් ගන්න බැරි වුණොත් ඉතුරු ප්‍රමාණයට තමයි මේ වේ ප්‍රෝටීන් එක පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැතුව ඔයාලා ආහාර වෙනුවට මේක පාවිච්චි කරොත් එහෙම ඔයාලා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට යන්න බෑ. මොකද මේ වේ ප්‍රෝටීන් එකක් පාවිච්චි කරනකොට ඔයාලට බඩගිනි දැනෙන්නේ නැහැ. මේක බිව්වට පස්සේ. එතකොට ඔයාලා බඩගිනි දැනෙන්නේ නැති වෙනකොට ඔයාලා තමන්ගේ ආහාර වේල මගහැරගත්තොත් ඔයාලට තමන්ගේ ප්‍රතිඵලය කරා යන්න බැරි වෙනවා මේ වේ ප්‍රෝටීන් එක පාවිච්චි කරලා. මොකද ඔයාලගේ පෝෂණ අවශ්‍යතාවය මේ ප්‍රෝටීන් එක වේ ප්‍රෝටීන් එකෙන් විතරක් සපුරා ගන්න බෑ. ඒකින්ද ආහාර වලට අමතර පෝෂණයක් විදිහට විතරක් මේ වේ ප්‍රෝටීන් එක පාවිච්චි කරනවා නම් තමයි ඔයාට ඔයාගේ අරමුණට යන්න පුළුවන් වෙන්නේ. රයිට්. ඊළඟ සප්ලිමන්ට් එක තමයි ක්‍රියේටින්. මේ ක්‍රියේටින් කියන්නේ මසල් බිල්ඩින් සප්ලිමන්ට් එකක් නෙමෙයි. ගොඩ දෙනෙක් වැරදියට තේරුම් ගන්න ඉන්නවා ක්‍රියේටින් කියන්නේ මසල් බිල්ඩින් සප්ලිමන්ට් එකක් කියලා. නමුත් මේකෙන් වැඩි දියුණු වෙන්නේ ඔයාලගේ ස්ට්‍රෙන්ත් එක. ඔයාලට ජිම් එකට ගිහිල්ලා වෙනදට වැඩිය ලොකු බර ප්‍රමාණයක් උස්සන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා මේ ක්‍රියේටින් ගන්නකොට. එහෙම ලොකු බර ප්‍රමාණයක් උස්සනකොට ඔයාලා කැලරි සර්ප්ලස් එක ගණන් ඉන්නේ. දෛනිකව අවශ්‍ය වෙන ප්‍රෝටීන් ප්‍රමාණය නිසි පරිදි ගන්නවා නම් ඔයාලගේ මසල් මාස් එක අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. එතකොට ක්‍රියේටින් වක්‍ර හේතුවක් වුණා ඔයාගේ මසල් මාස් එක වැඩි වෙන්න. නමුත් ක්‍රියේටින් නිසා නෙමෙයි ඔයාගේ මසල් මාස් එක වැඩි වෙන්නේ. ඒ වගේම මේ ක්‍රියේටින් ගන්නකොට ඔයාලගේ මාංශ පේශි වල ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට ඔයාලා ක්‍රියේටින් ගන්නකොට හොඳට වතුර බොන්න ඕනේ. හොඳට වතුර බොනකොට ඔයාලගේ මසල් මාස් එක පොඩ්ඩක් වැඩි වෙලා වගේ පේනවා. මොකද ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි වෙලා ඔයාලගේ මාංශ පේශි වල ජලය තැම්පත් වෙලා තියෙන නිසා. ඒ වගේම මේ ක්‍රියේටින් ගන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. එක විදියක් තමයි මේක ලෝඩින් කරන්න පුළුවන්. මේ ක්‍රියේටින් ඔයාලා ගන්නකොට ලේබල් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. පළවෙනි සතියේ ග්‍රෑම් 20 ගාන ගන්න, ඊට පස්සේ ග්‍රෑම් 10 ගානේ,
එහෙම සයිකල් එකක් විදියට යූස් කරන්න කියලා මේ ක්‍රියේටින් කම්පැනිස් වලින් රෙකමන්ඩ් කරලා තියෙනවා. සයිකල් දෙකකට වගේ සාමාන්‍යයෙන් තියෙනවා මේ ක්‍රියේටින් බෝතලයක් ගත්තාම. නමුත් එහෙම ගන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් ග්‍රෑම් 5ක් වගේ දවසට ගත්තොත් හොඳයි. මෙහෙම ලෝඩ් කරන්න ඕනි නැහැ. ග්‍රෑම් 5ක් වගේ දවසට ගන්න ඒ හොඳටම ඇති. මම ක්‍රියේටින් ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ඔයාලට ඉස්සරහට අරගෙන නම් අපි යන් ඊළඟ සප්ලිමන්ට් එකට. රයිට්. ඊළඟ දේ තමයි ඩයනබෝල්, ටීබෝල්, ඇනබොලික් ස්ටෙරොයිඩ් වගේ නම් වලින් තියෙන හෝමෝන් සප්ලිමන්ට්ස්. ඔයාලා දන්නවා ඇති පිරිමියාගේ මාංශපේශී වර්ධනය වෙන්න, රැවුල වෙන්න මේ වගේ පිරිමි ගති ලක්ෂණ වලට උදව් වෙන ප්‍රධාන හෝමෝන් එක තමයි ටෙස්ටොස්ටෙරෝන්. ඒ කියන්නේ පිරිමි හෝමෝන් එක. මේක නිෂ්පාදනය වෙන්නේ පුරුෂයන්ගේ වෘෂණ තුල. මේක ටැබ්ලට් මගින් හෝ ඉන්ජෙක්ෂන් මාර්ගයෙන් ඇඟට ඇතුල් කරගත්තට පස්සේ අපි බලමු මොකද්ද වෙන්නේ. පළවෙනි එකක් බලමු මේ වගේ තියෙන වාසි. මේ වගේ පිටතින් අපි හෝමෝන් සප්ලිමන්ට් එකක් ගත්තට පස්සේ ඔයාලගේ මසල් මාස් එක ඉතාමත් වේගෙන් වර්ධනය කරගන්න පුළුවන්. ඔයාලා බලාපොරොත්තු වෙන ටාගට් එක, ඒ කියන්නේ ඔයාලා ලොකු මසල් මාස් එකක් බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට ඉතාමත් ඉක්මනින් ඒක ළඟා කර ගැනීමේ හැකියාවක් තියෙනවා මේ හෝමෝන් සප්ලිමන්ට්ස් ගත්තට පස්සේ. ඒ වගේම ඔයාලගේ ඇඟේ තියෙන ෆැට් එක ඉතාමත් වේගයෙන් අඩු වෙලා යනවා කියලා ඔයාලට දැනේ. ඒ වගේම ඔයාලගේ ශරීරයේ හැඩය ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේ හෝමෝන් සප්ලිමන්ට්ස් ගත්තට පස්සේ. නමුත් මේ වගේ තියෙන අවාසි සෑහෙන ලොකු ප්‍රමාණයක් තියෙනවා. වාසි තියෙන්නේ අත්ලොස්සක්. ඒ කියන්නේ වාසි 1යි 2යි තියෙන්නේ. අවාසි තියෙනවා සෑහෙන ලොකු ප්‍රමාණයක්. පළවෙනි එක තමයි ඔයාලා මේ හෝමෝන්ස් පිටින් ගත්තාම ඔයාලගේ මොළයට සිග්නල් එකක් යනවා. ඇතිතරම් ටෙස්ටොස්ටෙරෝන් පිටින් හම්බ වෙනවා. ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් නිෂ්පාදනය අඩු කරන්න ඕනි කියලා. එතකොට ඔයාලගේ වෘෂණ කුඩා වීමේ හැකියාවක් තියෙනවා මේ ටෙස්ටොස්ටෙරෝන් පිටින් ලබා ගත්තට පස්සේ. ඒ වගේම ඔයාලගේ පියයුරු, ඒ කියන්නේ මේ පපුව විශාල වීමේ හැකියාවක් තියෙනවා කාන්තාවන්ගේ වගේ. මොකද ඔයාලගේ ඇඟේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් අඩු වෙනවා ඔයා පිටින් ගන්නකොට. ඒ වගේ ලොකු ප්‍රශ්න ගොඩකට ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අවසානයේ මරණයටපත් වෙන්න උනත් පුළුවන්. සෑහෙන කාය වර්ධන කරන ක්‍රීඩකයෝ පිරිසක් මේ හෝමෝන් සප්ලිමන්ට්ස් නිසා මිය ගිහිල්ලා තියෙනවා. ඔයාලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. ඔයාලට දැනගන්න හම්බෙයි. ඒ නිසා මේ හෝමෝන් සප්ලිමන්ට්ස් කියන්නේ සුදුසු දෙයක් නෙවෙයි. ඔයාට ටෙස්ටොස්ටෙරෝන් බූස්ට් එකක් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනේ. වෛද්‍යවරයෙක් හම්බෙලා තමන්ගේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් පරීක්ෂා කරගෙන හෝමෝන් තෙරපි එකක් කරගත්තට කමක් නැහැ. එහෙම නැතුව යාළුවා කිව්ව පළියටවත් ජිම් එකේ ඉන්ස්ට්‍රක්ටර් කිව්ව පළියටවත් හෝමෝන් සප්ලිමන්ට්ස් තමන්ගේ ඇඟට ඇතුළු කරගන්න එපා. ඒ වගේම ඔයාලා අහලා ඇති යාළුවන්ගෙන් හරි ඉන්ස්ට්‍රක්ටර්ගෙන් හරි මේ ඩයනබෝල්, ටීබෝල් වගේ ටැබ්ලට් එක liver protection එක ෆාමසියෙන් අරන් මෙහෙම බොන්න. එතකොට liver එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේ කතන්දර අහලා ඇති. එහෙම ගත්තට කිසිම වැඩක් වෙන්නේ නැහැ. liver එකට වෙන හානිය අනිවාර්යයෙන්ම වෙනවා. ඔයාට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න පුළුවන්. එතකොට විස්තර හැම එකක්ම දැනගන්න පුළුවන්. ඒ නිසා හෝමෝන් සප්ලිමන්ට්ස් භාවිතා කරන්න එපා වෛද්‍යවරයෙක්ගේ අනුදැනුමක් නැතුව. හරි, වීඩියෝ එකේ සාරාංශයක් විදිහට ගත්තොත් ඔයාලට කියන්න තියෙන්නේ මාස් ගේනර්ස්, හෝමෝන් සප්ලිමන්ට්ස් වගේ දේවල් වලට මුදල් වේදම් කරන්න එපා. ඔයාලගේ දෛනික පෝෂණ අවශ්‍යතාවය ආහාර මගින් ලබා ගන්න බලන්න. මොකද මේ වගේ සප්ලිමන්ට්ස් වලට ලොකු මුදලක් වේදම් කරනවට වැඩිය අඩු මුදලකින් ඔයාලට ආහාර මගින් හොඳ පෝෂණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයා සප්ලිමන්ට් එකක් යූස් කරනවා නම් මේ සප්ලිමන්ට්ස් කියන දේවල් ඉතාමත් උෂ්ණාධිකයි. ඒ කියන්නේ ශරීරයේ උෂ්ණත්වය ඉතා ඉහළ මට්ටමකට එන්න පුළුවන් සප්ලිමන්ට් එකක් පාවිච්චි කරනකොට. ඒ නිසා ඔයාලගේ දෛනික ආහාර වේලට තැඹිලි, කොළ කැඳ, සව් වගේ දේවල් එකතු කරගත්තොත් හොඳයි. මොකද ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ ඒක ශරීරයට එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ වගේම ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. කවුරුත් කියන පළියට සප්ලිමන්ට් විකුණන ආයතන වලට රැවටිලා සප්ලිමන්ට්ස් මිලදී ගන්න යන්න එපා. මොකද එයාලා කවදාවත් කියන්නේ තමන් විකුණන සප්ලිමන්ට්ස් නරකයි කියලා. මොකද එයාලා සප්ලිමන්ට් විකුණ ගන්න ඕන නිසා
හැම සප්ලිමන්ට් එකක්ම හොඳයි කියලා තමයි කියන්නේ. ඒ වගේ දේවල් වලට රැවටෙන්න එපා. තමන්ගේ මොලේ පාවිච්චි කරන්න ආහාර වලට මුල් තැන දෙන්න. ඒ වගේම ඔයාලට ගැටලු ප්‍රශ්න තියෙන ඒවා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එතකොට තමයි මම මේ වගේ වටින වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ.